හොඳයි ළමයි ඊට පස්සේ අපි කතා කරගෙන හිටියේ මෙන්න මේ ගාන. එතකොට දැන් වස්තුව මත තියෙන්නේ මෙන්න මේ බල ටික. එතකොට මම කිව්වා බල ලකුණු කරද්දී අනිවාර්යයෙන්ම සමතුලිත වස්තුවක් මත බල ලකුණු කරද්දී බල සමතුලිතතාවයට අදාළ තියරි ගැන අවධානය යොමු කරලා බල ලකුණු කරන්න. එතකොට බල තුනයි තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාවයි ඝර්ෂණයයි බරයි. එතකොට මේ බර මගින් මේ පැත්තට අදිනවා. වස්තුව එන්නේ නැත්තේයි මේක මේ පැත්තට ඝර්ෂණ බලයක් තේරෙන්නේ. දැන් මේ වගේ වුණා නම් ළමයි දැක්ක ගමන් සමහරුන්ට උත්තරේ කියන්න පුළුවන්. හැබැයි දැන් මම මේ උගන්වන්නේ මුලින් ධම්ම තීරිනේ. ඒකින්ද මම මේ ගාන හදන හැටි කියන්නම්. එතකොට මේ වස්තුව නිශ්චලයි. එතකොට ඕනෑම දිශාවක් ඔස්සේ තියෙන විභේදන සාරජක වල එකතුව බිඳුවයි මම සලකනවා ආනත් තලයට සමාන්තරව මෙන්න මේ පැත්තට තියෙන විභේදන සාරජක. එතකොට ආනත් තලයට සමාන්තරව තියෙන විභේදන සාරජක සලකපුවාම R එන්නේ නැහැ. R ලම්බකයි ආනත් තලයට. එතකොට R එක සංරචකයක් එන්නේ නැහැ. එතකොට mg ගේ සංරචකයක් එනවා මේ පැත්තට mg sin θ. mg sin θ R එන්නේ නැහැ. අනිත් පැත්තට f තියෙනවා. ආනත් තලයට සමාන්තරව. එතකොට ඕනෑම දිශාවක් ඔස්සේ තියෙන විභේදන සාරජක වල එකතුව බිඳුවයි. හරිද? ඒකින්ද මොකද වෙන්නේ? f කියන එක්කෙනා mg sin θට සමාන වෙනවා. එතකොට f සමානයි mg sin θ කියලා එන්නේ. අපි ඉතුරු ගණන් ටික බලමු. හරි අපි ඊගාව ගණනට යන්න ළමයි. දැන් කලින් ආනත් තලයේ මත වස්තුවක් තියලා එයා නිශ්චලව නිකන් හිටියා. කවුරුත් වෙන බාහිර බලයක් යොදන්නේ නැහැ. පිටින් කවුරුත් තල්ලු කරන්නේ නැහැ. දැන් මෙතන ආනත් තලයේ මත වස්තුව තියලා එක්කෙනෙක් මෙහෙම තල්ලු කරගෙන ඉන්නවා. කවුරු හරි මිනිස්සෙක් හරි කවුරු හරි තල්ලු කරගෙන ඉන්නවා. හැබැයි වස්තුව නිශ්චලයි. නේ අපි වෙන්න පුළුවන් නේ ලොකු වස්තුවක් දැන් විශ්සගෙන එන්න හදනවා. අපි අල්ලගෙන ඉන්නවා. හරිද? දැන් ওই යොදන බලය මත ළමයි ඝර්ෂණ බලය වෙනස් වෙනවා. දැන් ඔගේ ප්‍රස්ථාරයකුත් අහලා තියෙනවා ළමයි. අපි ප්‍රස්ථාරයත් අඳිමු. ඔය P ගේ බලයේ විශාලත්වය වෙනස් කරද්දී කොහොමද ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ කියලා ඒ ප්‍රස්ථාරය අඳින්න මේ ප්‍රශ්න වලට උත්තර දීලා තිබ්බොත් ලේසියෙන් අඳ ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අහන්නේ ඝර්ෂණ බලය කීයද කියලානේ. එතකොට ළමයි මේ වස්තුව නිශ්චලව තියෙන වස්තුවක්. එතකොට මේ වස්තුව මත තියෙනවා ස්ථිතික ඝර්ෂණ බලයක්. ඊළු පෘෂ්ඨ රළුයි කියලා ගන්න කියන්න ඕනේ ළමයි ඈ. හරිද? එතකොට අපි බලමු තියෙන බල මොනවද කියලා. මම වස්තුව වෙනම ඇඳලා බල ලකුණු කරනවා. P කියන බලය අපි යොදන බාහිර බලය. ඊට කලින් අපි කතා කරද්දී කිව්වනේ P කියන්නේ මොකක්ද කියලා. ඒකින්ද දැන් මම ওই ගණන් වල එකින් එක P කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා නැහැ. P කියන්නේ අපි වෙනම යොදන බාහිර බලයක්. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා, බර තියෙනවා. එතකොට අපි කතා කරා දැන් ඝර්ෂණ බලය ලකුණු කිරීම අපි කතා කරා. ඒ වීඩියෝස් බලන්න. mg sin θ කියන බලයක් තියෙනවා මේ පැත්තට. දැන් මම mg අමතක කරලා දැන් විභේදනයේ ලේසි ඒකනේ ළමයි. මේ අපිට හිතන්න ලේසි ඕනෑම දෛශිකයක් ඊට ලම්බක සංරචක දෙකකින් නිරූපණය කරනවා. දැන් මම කරන්නේ ළමයි mg වෙනුවට එයාගේ ලම්බක මේ හිතන්න ලේසියි. mg වෙනුවට එයාගේ ලම්බක සංරචක දෙක ලකුණු කරලා මේ විභේදනය කරන එක තේරෙන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් බලා ගන්න වෙනවා ළමයි ඈ. මම මේක පාර විභේදන සංරචක දෙක ලියලා තියෙනවා. මේ කෝණේ θ නම්. හරිද? දැනට මේ පැත්තට mg sin θ තමයි කියලා දැනට තේරුම් ගන්නකො. නැත්නම් ඒකත් කියලා දෙන්නේ කිව්වොත් තව වෙලාව යනවා. එතකොට මේ තියෙන්නේ mg ගේ ලම්බක සංරචක දෙක බරේ ලම්බක සංරචක දෙක. දැන් මට ගාන හිතද්දි mg අමතක කරලා මේ දෙන්න ඉන්නවා කියලා හිතලා ගාන හදාගෙන යන්න පුළුවන්. දෛශික විභේදනයේදී අපි ඒවා කතා කරා. දැන් මම mg අමතක කරලා ඉන්නේ මේ දෙන්න. එතකොට බල හතරයි. මෙයා ඉන්නවා mg sin θ ඉන්නවා mg cos θ ඉන්නවා. අපි මෙයාව අමතක කරනවා. කාවද මෙයාව අමතක කරනවා කියන්නේ? බර අමතක කරමුකෝ ලේසියට. දැන් බර නැහැ. හරිද? ඒතකොට ওই ටික තමයි තියෙන්නේ. දැන් mg sin θ වැඩි p අඩුයි. ඒතකොට ඔක ලිස්සන්න හදන්නේ 15ට. චලිතය වෙන්නේ නැහැ. හැබැයි චලිතයේ පෙළඹීමක් තියෙන්නේ 15ට. එතකොට මොකද වෙන්නේ? ඝර්ෂණ බලය තියෙන මේ පැත්තට. දැන් ඔන්න ඝර්ෂණ බලය තියෙන පැත්ත ලකුණු කරා. දැන් මොකද කරන්න වෙන්නේ? බල සමතුලිතතාවයට අදාළ සමීකරණ ලියන්න. ඕනෑම දිශාවක් ඔස්සේ තියෙන විභේදන සාරජක වල එකතුව බිඳුවයි. මම සලකනවා මොන දිශාවද?
මම සලකනවා ආනත් තලයට සමාන්තරව මෙන්න මේ පැත්ත. මම සලකන්නම් මෙන්න මේ පැත්තට තියෙන විභේදන සමජක. මොනවද? ආනත් තලයට කියන්නේ මේ පැත්තට mg sin θ තියෙන පැත්තට. එතන මොනවද තියෙන්නේ? mg sin θ තියෙනවා පහළට. හරිද? ඍණ p ඍණ f. ඕවනේ r එන්නේ නැහැ mg cos θ එන්නේ නැහැ. අපි සලකන ලබ දිශාවට ලම්බකයි. ඒ වගේ බලපෑමක් නැහැ. ඕක සමානයි බිඳුවයි. එතකොට mg දැන් අහන්නේ කාවද? නැත්තම් කාට හරි ළමයි මේක එකපාර ලියන්න පුළුවන් නම් ලියන්න. පහළට තියෙනවා mg sin θ. එතකොට ඒ දිශාවට තියෙන සම්ප්‍රයුක්ත බිඳුව වෙන්න නම් අනිත් පැත්තට තියෙනවා p ධන f. ඕවා සමාන වෙන්නේ. එතකොට f කියන්නේ මොකද්ද? f කියලා අපිට එනවා එතකොට mg sin θ ඍණ p. හරිද? ඒතර අපි ඊගාවෙකට යන්. දැන් ඊගාවෙක දැන් අරකම කියන හිතන්න එපා. අරකේ p කුඩයි mg sin θ. මෙතන p විශාලයි mg sin θ. ඒතර p විශාලයි mg sin θ. ළමයි අර වගේම තමයි බල ලකුණු කරන්න. දැන් බලයේ දිශාව ලකුණු කරන එක අපි කලින් කතා කරලා තියෙන්නේ. හරිද? දර්ශන බලයේ තියෙන මොන පැත්තටද? ඒතකොට p විශාලයි mg sin θ ට වඩා. එහෙනම් අපි වස්තුව තල්ලු කරන්න යොදන බලය mg sin θ ට වඩා වැඩි. හැබැයි වස්තුව තාම යන්නේ නැහැ. ඇයි? දැන් ඝර්ෂණ බලය තියෙනවා මේ පැත්තට. දැන් p වැඩි නම් mg sin θ ට වඩා තල්ලු කිරන්න පෙළඹීම, තල්ලු වෙන්න පෙළඹීමක් තියෙන ඉහිලටනේ. ඒකට ඝර්ෂණ බලය තියෙනවා ඊට විරුද්ධව වස්තුව යන්න හදනවා ඉහිලට ඝර්ෂණ බලය තියෙනවා මෙහාට. ඔක ලකුණු කිරීම අපි කලින් වීඩියෝ වල කරා ඒවා බලන්න. හරිද? එතකොට දැන් මේ බල පද්ධතිය යටතේ වස්තුව සමතුලිතව තියෙනවා. එතකොට බල සමතුලිතතාවයට වස්තුව නිශ්චලයි කියලා කියනවනේ. බල සමතුලිතතාවයට අදාළ සමීකරණ ලියන්න. එතකොට p සමානයි කියලා එනවා. මොකද්ද? p සමානයි කියලා එනවා. sorry f සමානයි කියලා එනවා. p ඍණ mg sin θ. එතකොට අර වගේම තමයි මේ පැත්තට තියෙන බල සලකපුවාම ළමයි mg sin θ තියෙනවා ඒ පැත්තට මම වේගෙන් ලියන්න. f තියෙනවා ඒ පැත්තට p තියෙනවා අනිත් පැත්තට. ඒකෙන්ද ඍණයි. ඒතර ඔක් ගත්තාම f සමානයි p ඍණ mg sin θ කියලා එනවා. එතකොට අපි යන් ඊගාව ඊට පස්සේ මේකේ ළමයි මම කතා කරේ නැද්ද? p සමානයි mg sin θ වෙන එක. ඒක මේ කතා කරලා නැහැ. හරිද? දැන් p සමානයි mg sin θ වුණොත් මොකද වෙන්නේ ළමයි? හරිද? p සමානයි mg sin θ වුණොත් මොකද වෙන්නේ? දැන් මේ p විශාලයි mg sin θ අවස්ථාවනේ අපි කතා කරේ අන්තිමට. p සමානයි mg sin θ වුණොත් ඒතර p සමානයි mg sin θ වුණොත් ළමයි අපි කතා කරන්නේ ඕක හරියට මෙන්න මේ වගේ. මොන වගේද? මෙන්න මෙහෙම වස්තුවක් තිබිලා අපි කතා කරේ ළමයි. මේ පැත්තෙනුත් බලයක් තියෙනවා. මේ පැත්තෙනුත් බලයක් තියෙනවා. නේද? මේ බලයත් p මේ බලයත් p වගේ ගානක් අපි කතා කරේ. දැන් කියන්නේ ඕකෙම හතරවෙනි ගාන. ඔය බල දෙක සමාන නම් චලිතය සඳහා චලිතයකුත් නැහැ. චලිතයට පෙළඹීමකුත් නැහැ. වස්තුව නිශ්චල නම්. ඒවල උතරත් වෙන්නේ මේ වගේම තමයි ළමයි p හා mg sin θ සමාන නම්. p හා mg sin θ සමාන නම් දැන් වස්තුව නිශ්චලයි කියලා තියෙනවනේ. ඒ කියන්නේ අපි යොදනවා බලයක් mg sin θ සමාන බලයක් ආනත් තලයේ ඔස්සේ යොදනවා. හරිද? ඒ කියන්නේ අපි බර අපි දරාගෙන ඉන්නවා. කියන්නේ බර නෙමෙයි බරෙන් එන ඉෆෙක්ට් එක අපි දරා ගන්නවා. ඒතකොට ඝර්ෂණ බලයක් ඕනේ වෙන්නේ නැහැ. නැත්තම් ඝර්ෂණ බලය බිඳුවයි. හරිද? ඒතකොට ඒ අවස්ථාවේදී අර බල දෙක සමානයි. මේ සංප්‍රයුක්ත බලය බිඳුවයි. මොන පැත්තටද? ආනත් තලයට සමාන්තරව තියෙන සංප්‍රයුක්ත බලය බිඳුවයි. එතකොට චලිතය සඳහා පෙළඹීමක් නැහැ. එතකොට ඝර්ෂණ බලයක් නැහැ. ඒ කියන්නේ p සමානයි mg sin θ වෙලාවට ඝර්ෂණ බලයක් නැහැ. එතකොට දැන් වැදගත්ම දේ දැන් අපි දැන් ඊගාව එක තව එකක් තියෙනවා. ඒක මම මේකේ අරගෙන නැහැ. ඒක අපි ඊගාවට අපි කතා කරමුකෝ ළමයි. දැන් මෙන්න මෙහෙම ගානක් තිබ්බොත් එහෙම අපි සීමාකාරී ඝර්ෂණ බලයට පස්සේ කතා කරමු. සීමාකාරී ඝර්ෂණ බලය කතා කරන් තියෙන්නේ මෙන්න මේ වගේ ගානක් තිබ්බොත් මෙහෙම තියෙනවා
තිරස්තලයක් හරිද මේවා මොනවද කියලා මම අඳින්නම් හරි එතකොට මෙන්න මේ වගේ ගානක් වස්තුවක් තියෙනවා තන්තුවකින් ගැට ගහලා මෙතනක් තියෙනවා වස්තුවක් මෙතන තියෙනවා මේ කප්පියක් ඈ රතු පාටින් මැන්දා මේක කප්පියක් මෙහෙම කප්පියක් මැදින් වස්තුවක් දාලා තියෙනවා මේක කැපිටල් ලේ මේක සිම්පල් ලේ දැන් මේ පද්ධතිය නිශ්චල නම් ඕගොල්ලන්ගෙන් අහනවා මේ වස්තුව මත තියෙන ඝර්ෂණ බලය කීයද කරෝගහන ඒක මොකද කරන්නේ බල ලකුණු කරන්න ඕනේ මොනවද තියෙන බල දැන් මෙයා මත තියෙන කැපිටල් M මත තියෙන ඝර්ෂණ බලයනේ අහන්නේ ඒක කැපිටල් M මත තියෙන බල ලකුණු කරන්න මම කැපිටල් M කියන එක මකන්නම් ටිකක් අතත් එක් කරන්නේ මොනවද තියෙන්නේ කැපිටල් M ගේ බල තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා හරිද අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා එන තන්තුවේ ආතතිය බලය තියෙනවා දැන් ආතති බලයෙන් කැපිටල් M මේ පැත්තට අදිනවා ඒත් කැපිටල් M නිශ්චලව ඉන්නේ ඇයි ඝර්ෂණ බලය තියෙනවා අනිත් පැත්තට ඔන්නවා තමයි බල හරිද මොනවද බල ටික එකක් අභිලම්බ ප්‍රතික්‍රියාව අනික බර අනික තන්තුවේ ආතතිය අනික ඝර්ෂණය එතකොට මෙයා නිශ්චල නම් R සමානයි ඒක ගානට හදන්න ඕනේ වෙන්නේ මෙයා සමතුලිතව ඉන්නවා නම් සිරස් දිශාව ඔස්සේ විභේදන සමතකොල එකතු බිඳුවයි එතකොට R සමානයි mg එතකොට තිරස් දිශාව ඔස්සේ තියෙන විභේදන සමතකොල එකතු බිඳුවක් වෙන්නත් ඕනේ එතකොට t සමානයි f එතකොට t සමානයි f එතකොට f කීයද කියලා අහන්නේ දැන් මේක දැන් සමහර ළමයි මේකත් අහගන්න දැන් ඝර්ෂණ බලය හොයන්න කියලා කිව්වහම ළමයි එනවා f සමානයි t කියලා ඉදි දෙකක් අහලා තියෙනවා මේක වැරදි ඈ t කියලා දත්තයක් ගානේ දීලා නැහැ ගානේ දීලා නැති දත්ත උත්තරවල තියෙන්න බෑ සංකේත වලින් ගණන් හදද්දී අපි අතින් දාගත්ත සංකේත මේවා ආතතියට අපි t කියලා අතින් දාගත්තේ ගානේ දීලා නෑ එතකොට ඒවා උත්තරේ තියෙන්න බෑ හරිනේ එතකොට දැන් t හොයන්න ඕන t හොයන්න කොහමද දැන් අපි සලකනවා කවුරු මත බලද අපි සලකනවා ළමයි සිම්පල් mg මත බල සිම්පල් mg මත බල දෙන්නේ මොනවද පහළට තියෙනවා යාගේ බර ඉහළට තියෙනවා තන්තුවේ ආතතිය ඒවා තමයි සිම්පල් mg මත බල. ඒතකොට මෙතන t මෙතන සිම්පල් mg. ඒතකොට සිම්පල් mg මත බල සමතුලිතයි යත් නිශ්චලයි දැන්. මෙයා නිශ්චල නම් මේක අවිතන්න තන්තුවක් නම් ගානේව දෙන්න ඕනේ. ඒතකොට මොකද වෙන්නේ? t සමානයි මෙතන t සමානයි mg ට. t කියන්නේ සිම්පල් mg. එහෙනම් t සමානයි ඝර්ෂණ බලයට. ඒතකොට f සමානයි කීයද? f සමානයි සිම්පල් mg. එතකොට මෙතන තියෙන ඝර්ෂණ බලය සිම්පල් mg ට සමානයි. හරිද? එතකොට දැන් ඔන්න ඔය ගණන් ටික හැදුවාම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. හරිද? කොහොම එකක්ද? දැන් අපි ඕනනම් මුල් ගණන් ටික ආපහු ටිකක් මම කතා කරන්නේ ආපහු ගණන් හදපු විදිහ කතා කරන්නේ හරිද දැන් මෙන්න මේ අවස්ථා දෙක ගන්නකො ළමයි ඒතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව සමානනේ නේ දැන් සිරස් දිශාව ඔස්සේ තියෙන බර සලකපුවාම මේ අපි දෙමු එකම වස්තුව අවස්ථා දෙකක් කියලා ඒකට එකම වස්තුව නම් මේ අවස්ථා දෙකක් නම් සිරස් දිශාවට බල නැහැ ඒකින්ද අභිලම්බ ප්‍රතික්‍රියාව බරට සමානයි අවස්ථා දෙකේදී හැබැයි ඝර්ෂණ බල දෙක වෙනස්. අපි කියන්නේ ගතික ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාව නිතරම ගතික ඝර්ෂණ බලය නියතයි කියලා. ස්ථිතික ඝර්ෂණ බලය එහෙම නැහැ. ස්ථිතික ඝර්ෂණ බලය ඔටෝමැටිකලි වෙනස් වෙනවා. අපි යොදන බාහිර බලය මත පද්ධතිය පවතින බාහිර තත්ත්ව මත ස්ථිතික ඝර්ෂණ බලය වෙනස් වෙනවා. යා නියත එක්කෙනෙක් නෙමෙයි. අපි ඒ වගේ බලවලට කියනවා මොන බල කියලාද? ස්වයං සීරුමාරු බල. ඔය සමහර වෙලාවට කියනවා ඔටෝ ඇඩ්ජස්ටබල් ෆෝසස් කියලා. එක නම් තව පාවිච්චි වෙන්න පුළුවන්. ස්වයං සීරුමාරු බලයක් ස්ථිතික ඝර්ෂණ බලය. මේක වෙනස් වෙනවා. හරිද? ඒක එකක්. ඒක තේරුම් ගන්න ඕනේ.
අනික තමයි අපි මේ දැන් මේ මොහොත දක්වා අපි ස්ථිති ඝර්ෂණ බල ටිකක් හෙව්වනේ. ඒ කිසිම වෙලාවක ස්ථිතික ඝර්ෂණ සංගුණකය එහෙම නැත්නම් ඝර්ෂණ සංගුණකය කියලා එකක් ඔයගොල්ලන්ට ඕනේ වුණාද? ඔක හොඳට තේරුම් ඕනේ වුණාද? දැන් මම ඔය එක තැනකවත් වස්තු දෙක අතර පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණ සංගුණකය මෙන්න මෙච්චරයි කියලා දීලා තිබ්බද? දීලා තිබ්බේ නැහැ. දීලා තිබ්බ නැති හින්දා ඔයගොල්ලෝ ඒක නැතුව ගාන හැදුවා. බැරි වෙලාවත් මං ගානක දීලා තිබ්බනම් එකතන. ඔයගොල්ලෝ කෙලින්ම F සමානයි μ r දාන. දැන් මම එක තැනක දීලා තිබ්බනම් වස්තු දෙක අතර ස්ථිති ඝර්ෂණ සංගුණකයේ μ ලෙස ගන්න කියලා ඔයගොල්ලෝ හැම ගානක්ම හදන්නේ ඔයගොල්ලෝ නෙමෙයි. බහුතරයන් ළමයි ඔය හැම ගානක්ම හදන්නේ F සමානයි μ r දාන. හොඳට මතක තියාගන්න ඝර්ෂණ බලයක් හොයන්න කියලා කිව්වහම අර කෝකටත් අයිලිය කියලා කියන්නේ. එතකොට F සමානයි μ r කියන එක කෝකටත් අයිලිය නෙමෙයි. මම සාමාන්‍යයෙන් කියන්නේ F සමානයි μ r කියන සමීකරණයක් නෑ. තියෙන්නේ මොකද්ද? F k සමානයි μ k වතාවක් r කියන සමීකරණයක් තියෙනවා. ඒ කියන්නේ ගතික ඝර්ෂණ බලය සමානයි ගතික ඝර්ෂණ සංගුණකයේ වතාවක් අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා ගානක් තියෙනවා. ඊගාවට අපි කතා කරනවා FC සමානයි μ s වතාවක් r කියලා එකක් කතා කරනවා. නැතුව ඝර්ෂණ බලයේ μ r නෙමෙයි. ඝර්ෂණ බලයේ විශේෂ අවස්ථා දෙකක් විතරයි F සමානයි μ r දාලා අපි හොයන්නේ. හරිද? එක්ක ගතික ඝර්ෂණ බලයේ F සමානයි μ r දාලා හොයනවා. දැන් අපි ඊගාවට කතා කරනවා එහෙම නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලයේ F සමානයි μ r දාලා හොයනවා. හරිද? ඒතකොට ගතික ඝර්ෂණ බලයක් නොවන සීමාකාරී ඝර්ෂණ බලයක් නොවන අද අපි මේ කතා කරපු જાතිය ඝර්ෂණ බල. අපි හොයන්නේ නිකන් සාමාන්‍ය බල ලකුණු කරලා බල සමතුලිතතාවයට අදාළ සමීකරණ දාලා හොයන්නේ. හරිද? ඒකින්ද ඝර්ෂණ බලය කිව්ව ගමන් F සමානයි μ r දාන්න ලැහැත්ති වෙන්න එපා. F සමානයි μ r දාලා ගණන් හදන්න පුළුවන්. අනික F සමානයි μ r කියලා සමීකරණෙකුත් නැහැ. සමීකරණ දෙකක් තියෙනවා. දැන් එකක් අපි කතා කරා මම කලින් කිව්වා Fk සමානයි μk වතාවක් r. අනික Fc සමානයි μ s වතාවක් r. ඔන්න ඔය දෙක තමයි සමීකරණ. හරිද? ඔක හොඳට තේරුම් ගන්න. දැන් ඕගලන් තේරුණානේ දැන් මේකේ අපි ගණන් දැන් 10ක් 12ක් හැදුවානේ. ඒ 10 12ටම දැන් මේ ගාන හදද්දිවත් හරිද? මේ ගාන හදද්දිවත් මේ කිසිම ගානක් හදද්දී අපි F සමාන μ r සමීකරණය දාලාද ඝර්ෂණ බලය හෙව්වේ නෑ. ඔන්න ඕක තේරුම් ගන්න. ඔය ඝර්ෂණයේ ළමයි වරද්ද ගන්න මූලිකම හේතුව ඕක තමයි. ආඝර්ෂණ බලය හොයන්නේ කිව්ව ගමන් F සමාන μ r එච්චරයි. හරිද? වෙන මොකුත් ඔලුවට යන්නේ. එම බෑ. හරිද? එතකොට ස්ථිතික ඝර්ෂණ එකයි මම කිව්වේ ගතික ඝර්ෂණ බලය වගේ නෙමෙයි. ස්ථිතික ඝර්ෂණ බලය හොයන්නේ බල ලකුණු කරලා ඉතින් චුට්ටක් හිතන්න ඕනේ. ඝර්ෂණ බලය ලකුණු කරද්දිත් හිතන්න ඕනේ. මොන පැත්තටද තියෙන්නේ? නේ? චලිතය සඳහා පෙළඹීමක් තියෙන මොන පැත්තටද? කියන්නේ චලිතය සඳහා තියෙන පෙළඹීම කියන්නේ ළමයි ඝර්ෂණ බලය ඇරුණාම අනිත් ඉතුරු වෙන බල ටිකෙන් වස්තුව තල්ලු කරන්න හදන්නේ මොන පැත්තටද? ඒක හිතන්න. දැන් මෙතන ඝර්ෂණ බලය ඇරුණාම තියෙන්නේ mg මේ p හා mg sin θ නේ වස්තුව තල්ලු කරන්න තියෙන බලය. ආනතලයේ දිගේ තල්ලු කරන් තියෙන බලය p හා mg sin θ. හරිද? එතකොට p වැඩි mg sin θ අඩුයි. එතකොට චලිතය සඳහා පෙළඹීම තියෙන්නේ එහෙමද? ඒ විදිහට විතර බල ලකුණු කරන්න ඕනේ. හරි. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය ස්වයං සීරු මාරු බලය. ස්ථිතික ඝර්ෂණ බලය ස්වයං සීරු මාරු බලය. හරිද? මොකද්ද auto adjustable force එක. එතකොට ස්ථිතික ඝර්ෂණ බලය ස්වයං සීරු මාරු බලයකි. ස්ථිතික ඝර්ෂණ බලයට පැවතිය හැකි උපරිමයක් ඇත. පැවතිය හැකි උපරිමයක් ඇත. ඒ සීමාකාරී ඝර්ෂණ බලය ලෙස හඳුන්වනවා. සීමාකාරී ඝර්ෂණ බලය මම නිකන් කියවනේ ප්‍රසන්ටේෂන් එක දාන්න නැතුව ස්ථිතික ඝර්ෂණ බලයට පැවතිය හැකි උපරිමයක් ඇත. එය සීමාකාරී ඝර්ෂණ බලය ලෙස හඳුන්වයි. දැන් ඔය කිව්ව කතාව අපි තේරුම් ගන්න බලමු. හරිද?
දැන් ළමයි ඕකට තියෙන සරලම උදාහරණය තමයි මෙහෙම එකක්. හරිද? දැන් අපි වස්තුවක් තියලා රළු තලයක් මත රළු තිරස් තලයක් මත වස්තුවක් තියලා මෙන්න තලය එයා මත තියෙන වස්තුවක්. හරිද? රෝස පාට වස්තුවක් තියමුකෝ. රෝස පාට වස්තුවක් තියලා එයා මත අපි යොදනවා නිල් පාට බලයක්. එයා මත යොදනා ළමයි නිල් පාට බලයක්. ඒතර අපි හිතමුකෝ එයා නිශ්චලව ඉන්නවා කියලා. කවුද? මේ වස්තුව නිශ්චලව ඉන්නවා අපි බලයේ යෙදුවට. ඒතර බලයේ යෙදුවට වස්තුව නිශ්චලව ඉන්නේ ඇයි? එයා මත තියෙනවා මොකද වෙන්නේ? එයාගේ චරිතය සඳහා පෙළඹීමට විරුද්ධව අනිත් පැත්තට මොකද්ද? රතු පාට ඝර්ෂණ බලයක්. මොකද ඝර්ෂණ බලය තියෙනවා මේ පැත්තට මම ඒක F කියලා ලකුණු කරන්නම්. අපි යොදන බලය තියෙනවා මේ පැත්තට ඒක මම P කියලා ලකුණු කරනවා. දැන් වස්තුව නිශ්චලව තියෙනවා. අපි හිතමුකෝ P ගේ අගය නිව්ටන් 10යි කියලා. P නිව්ටන් 10යි. වස්තුව චලිත වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය කීයද? ඝර්ෂණ බලයත් නිව්ටන් 10යි. දැන් ඔයගොල්ලෝ මේක සාමාන්‍යයෙන් අත්දකින්න වැඩක්. හරිද? අපි ওই P බලය දැන් වැඩි කරගෙන යනවා. P කියන බලය වැඩි කරගෙන යනවා බිඳුවින. අපි P බිඳුවයි කියලා හිතමුකෝ. අපි ඔය කලින් කතා කරා P බිඳුව නම් මොකද වෙන්නේ? ඝර්ෂණ බලයත් බිඳුවයි. P 10යි වස්තුව චලිත වෙන්නේ නැහැ. නිකන් හිතන්නකෝ අල්මාරියක් හරි මේසයක් හරි කියලා හිතන්නකෝ. අපි හිමීට තල්ලු කරන බලය ටික ටික වැඩි කරනවා. මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකම් තල්ලු වෙන්නේ නැහැ. එකපාරටම තල්ලු කරනව නෙමෙයි ඈ. ටික ටික හිමීට තල්ලු කරනවා. බලය ටික ටික වැඩි කරනවා. වස්තුව මෙහෙම තියෙන ටික ටික වැඩි කරනවා. බලය. එතකොට මොකද වෙන්නේ? බලය ටික ටික වැඩි කරනකම් ටික වෙලාවක් යනකම් නිශ්චලව තියෙනවා. අපි බලය වැඩි කරනවා. ඒ වස්තුව නිශ්චලවම ඉන්නවා. අපි දෙමුකෝ නිව්ටන් 10ක බලයක් දෙනවා වස්තුව චලිත වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය කියන නිව්ටන් 10යි. නිව්ටන් 20ක බලයක් දෙනවා. නිව්ටන් 20ක බලයක් දෙනවා වස්තුව චලිත වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 20යි. නිව්ටන් 30ක බලයක් දෙනවා. වස්තුව චලිත වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 30යි. නිව්ටන් 50ක විතර බලයක් දෙනවා. ඒත් වස්තුව චලිත වෙන්නේ නැහැ. කියලා හිතමුකෝ. අපි යොදන බලය මොකද කරන්නේ? වැඩි කරගෙන යනවා. ඒත් වස්තුව නිශ්චලවම ඉන්නවා. ඒතර ඕක තමයි අපි කියන්නේ තමයි ඝර්ෂණ බලයේ ස්වයංසීරු මාරු බලයක්. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව හිතලා බලන්න අපි යොදන බලය ටික ටික වැඩි කරගෙන යද්දී යා සැහැල්ලු වස්තුවක් ගත්තාම ඕක තේරෙන්නේ නැහැ ළමයි. මොකද පොඩි බලයකින් යා චලිත වෙන්න පටන් ගන්නවානේ. හරිද? ටිකක් ලොකු වස්තුවකට බලයක් දෙන අවස්ථාවක් විතර බලන්න ටිකක්. එතකොට බාහිර බලය වැඩි කරගෙන යනවා. මොකද වෙන්නේ? වස්තුව චලිත වෙන්නේ නැයි ඝර්ෂණ බලයත් ඔහොමම වැඩි වෙවි යනවා. අපි හිතමු ළමයි P ගේ අගය නිව්ටන් 51 කරා කියලා. හිතමු අපි හිතමු P ගේ අගය නිව්ටන් 51 කරාම ඔක චලිත වෙන්න පටන් ගන්නවා කියලා හිතමු. හරිද? දැන් මම කරන්නේ වස්තුවක් තියලා ශුන්‍යයේ ඉඳලා ටික ටික වැඩි වෙන බලයකින් වස්තුව තල්ලු කරනවා. එක පාටම නිව්ටන් 100ක විතර බලයක් උදන්නේ ටික ටික බිඳුව පොඩි බලයක ඉඳලා ටික ටික බලය තල්ලු කරන බලය මෙහෙම තියලා තල්ලු කරනවා. තල්ලු කරන අගය එන්න වැඩි කරනවා. බලය වැඩි කරනවා. එතන මම දකිනවා මං යොදන බලය නිව්ටන් 50 වෙනකන් වස්තුව හෙල්ලෙන්නවත් නෑ එක තැන තියෙනවා. මං යොදන බලය නිව්ටන් 51 කරපු ගමන් වස්තුව යන්න පටන්. සාමාන්‍ය ජීවිතේ ඔපියෝක අත්දකින්න දෙයක්. ශුන්‍යයේ ඉඳලා ක්‍රමයෙන් වැඩි වෙන බලයක්. ඔයගොල්ලොත් යොදලා බලන්න මේසෙකට වගේ යොදලා බලන්න. හිමීට බලය වැඩි කරගෙන යන්න. හරිද? ඒක ටික වෙලාවක් යනකම් තල්ලු වෙන්නේ නැහැ. ටික මොහොතකින් තල්ලු වෙන්න පටන් ගන්නවා. බලය වැඩි කරගෙන යද්දී ඝර්ෂණ බලයක් ටික එයත් එක්කම ටික නෙමෙයි. අපි බලය වැඩි කරන්න මොකද වෙන්නේ? ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. හරි. දැන් මම අහන සරල ප්‍රශ්නේ
දැන් අපි හිතමුකෝ ඔක ඇත්තටම ඔය අගයන් ටික හරි කියලා. ඇත්තටම වෙන්නේ කොහොම කියලා දැන් මගෙන් අහන්න එපා නිව්ටන් පහම යන්නේ කොහොමද කියලා. අපි හිතමුකෝ කොහොම වෙනවා කියලා. ඒතර මං අහන ප්‍රශ්නේ මං යොදන බලය නිව්ටන් 50ට වඩා අඩු නම් වස්තුව චලිත වෙන්නේ නැත්තේ ඇයි? ඇයි? මං යොදන බලයත් එක්ක මොකද වෙන්නේ? ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. ඒකින්ද වස්තුව චලිත වෙන්නේ නැහැ. ඊගාවට අහන ප්‍රශ්න තමයි වැදගත්ම. මං යොදන බලය නිව්ටන් 50ට වඩා වැඩි කරාම වස්තුව චලිත වෙන්නේ නැහැ. නැත්නම් ප්‍රායෝගිකව අපි අර නිකන් හිතුවොත් ඉලක්කම් නැතුව අපි වස්තුවක් මත යොදන බලය ටික ටික වැඩි කරගෙන යද්දී ටික වෙලාවක් යනකම් එයා නිශ්චලව ඉන්නවා. අපි යොදන බලය යම් කිසි අගයකට වඩා වැඩි වුණාම එයා චලිත වෙනවා. ඒතොරයි චලිත වෙන්න ගන්නෙ. ඇයි ඕක දිගටම නිශ්චලව තියෙන්නේ නැත්තේ? ඇයි? මතක තියාගන්න මොකක්ද හේතුව? ඝර්ෂණ ස්ථිතික ඝර්ෂණ ඕක ස්ථිතික ඝර්ෂණ බලයන් ළමයි. නේ තාම නිශ්චලයි. දැන් මේ කාල පරාසය තුලම නිශ්චලයිනේ. ඒතකොට ඕක ස්ථිතික ඝර්ෂණ බලය. ඒතකොට ස්ථිතික ඝර්ෂණ බලයට වෙනස් වෙන්න පුළුවන්. ස්ථිතික ඝර්ෂණ බලයට වෙනස් වෙන්න පුළුවන් වුණාට මොකද වෙන්නේ? එයාට වෙනස් වෙන්න පුළුවන් උපරිමයක් තියෙනවා. එයාට ඊට වඩා වෙනස් වෙන්න වැඩි වෙන්න බෑ. ස්ථිතික ඝර්ෂණ බලයට වැඩි වෙන්න පුළුවන් උපරිමයක් තියෙනවා. අන්න ඒක තමයි අපි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. ඒකට සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලයක් තමයි. හැබැයි විශේෂ අවස්ථාවක්. මොන ස්ථිතික ඝර්ෂණ බලයද? ඇති වෙන්න පුළුවන් උපරිම ස්ථිතික ඝර්ෂණ බලය. ඇති වෙන්න පුළුවන් උපරිම ස්ථිතික ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය. FC කියලා අපි ගන්නවා. සිංහලෙන් දානවා නම් අපි දාන්නේ කොහොමද සීමාකාරී ඝර්ෂණ බලයට? සිංහලෙන් දානවා නම් FC කියලා දානවා. ඉංග්‍රීසියෙන් දානවා නම් FC කියලා. ස්ථිතික ඝර්ෂණ බලයට ඉංග්‍රීසියෙන් දානවා නම් අපි FS කියලා දානවා. සිංහලෙන් දානවා නම් කොහොමද දාන්නේ? FS කියලා දානවා. එතකොට C වෙලාවට C කියලා දාන්නේ ඇයි? S වෙලාවට S කියලා දාන්නේ ඇයි? අපි සද්ද කරන විදිහට දැන් මේ දාන්නේ මොකටද? මේ S අකුර දාලා තියෙන්නේ මොකටද? C දාලා තියෙන්නේ. C දාලා තියෙන ළමයි ක්‍රිටිකල් කියන්නේ. අවදි අවස්ථාව කියලා කියන්නේ. නේ? කියන්නේ දෙපැත්තරම නැති අවස්ථාව. අවදි අවස්ථාව කියන්නේ. හරිද? එතකොට ළමයි මේකේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා නම වැටෙන්නේ අපි හිතමුකෝ ස්ථිතික මේ පෘෂ්ඨ දෙක අතර ස්ථිතික ඝර්ෂණ බලයට පවතින්න පුළුවන් උපරිම අගය 50යි කියලා. ඒක හොඳට බලා ගන්න. හරිද? එතකොට මේ 50 කියන්නේ මොකද්ද? පවතින්න පුළුවන් උපරිමයක 50යි. එතකොට ඊට අඩුවව පවතින්න බැයිද? පුළුවන් නේ. බැයිද ඊට අඩුවව පවතින්න? පුළුවන්. ඊට වඩා අඩු ඝර්ෂණ බල තියෙන්න පුළුවන්. ඒතර මතක තියාගන්න හරිය F සමානයි mu r දාලා හොයන්න ඕන ඔය 50 කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් ඕකේ පෘෂ්ඨ දෙක අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 50යි. හැබැයි මුල අවස්ථාවේදී මම යොදලා තියෙන නිව්ටන් 10යි. ඒතර ඝර්ෂණ බලය කීයද? ඝර්ෂණ බලය 10යි. අපි කියන්නේ මොකෙන්ද? බල සමතුලිතතාවය. නිව්ටන් 20ක බලයක් යොදනවා. ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 20යි. නිව්ටන් 30ක බලයක් යොදනවා. චලිත වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 30යි. නිව්ටන් 50ක බලයක් යොදනවා. චලිත වෙනවද? නැහැ. ඒ ඝර්ෂණ බලයටත් 50 දක්වා අල්ලගෙන ඉන්න පුළුවන්. මේ අවස්ථාවේදී. ඒතර ඝර්ෂණ බලය කීයද? ඝර්ෂණ බලය නිව්ටන් 50යි. ඒතකොට ඔන්න ඔය නිව්ටන් 50ක ඝර්ෂණ බලය තියෙන වෙලාවට අපි කියනවා මේ වස්තුව චලිත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙනවා. කියන්නේ ළමයි දැන් ඝර්ෂණ බලය අපි යොදන බලයත් එක්ක ටික වැඩි වෙනවා. වැඩි වෙලා එයාට අල්ලන් ඉන්න පුළුවන් උපරිමයට එනවා මෙතන. හරිද? එතකොට මේ වස්තුව මත මයි යොදන බලය තව දශමකින් වැඩි කරොත් 51 කරන්න ඕනේ නැහැ. 50.1 කරපු ගමන් මොකද වෙන්නේ? ඕක චලිත වෙන්න ආරම්භ කරනවා.
කියන්නේ මෙන්න මේ ඝර්ෂණ බලයේ ක්‍රියාත්මක වෙන වෙලාවේදී කියන්නේ මේ ඇති වෙන්න පුළුවන් උපරිම ස්ථිතික ඝර්ෂණ බලය. එහෙම නැත්නම් අපි යෝකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඒ සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ මෙන්න මේ බලය තියෙන වෙලාවට කියන්නේ මේ උපරිම ඝර්ෂණ බලය තියෙන වෙලාවට ඒ ඝර්ෂණ බලය ඇති වෙන පෘෂ්ඨ දෙක චලිත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙනවා. අවදි අවස්ථාවේ තියෙන සීමාකාරී අවස්ථාවේ තියෙන. හරිද? එතකොට අපි එයාට ඒකින්ද කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද ළමයි? මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ස්ථිතික ඝර්ෂණ බලයට වෙනස් වෙන්න පුළුවන්. ඒක දන්නවනේ. එතකොට ස්ථිතික ඝර්ෂණ බලයට වෙනස් වෙන්න පුළුවන්. ස්ථිතික ඝර්ෂණ බලයට පවතින්න පුළුවන් උපරිම අගයක් තියෙනවා. අන්නේ උපරිම අගය තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. FC කියලා කියන්නේ. හරිද? එතකොට තමයි හරි. එතකොට ඒ ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය තමයි අපි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. එතකොට සීමාකාරී කියන වචනේනේ ළමයි ওই ඝර්ෂණ බලයේ තියෙන පෘෂ්ඨ දෙක චලිත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙනවා. හරිද? එතකොට ඊගාවට විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා හොයාගත්ත දෙයක් තමයි සීමාකාරී ඝර්ෂණ බලය අදාළ පෘෂ්ඨ දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. අර ගතික ඝර්ෂණ බලය වගේම තමයි. මම කිව්වා අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. ඇති විය හැකි උපරිම ඝර්ෂණ බලය වැඩි වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න. හරිද? කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා කියන්නේ මොකද්ද ළමයි? පෘෂ්ඨ දෙකේ ස්පර්ශයේ තියෙන දැඩි බව, තද බව, බැඳීම වැඩි. ඒකෝර ඝර්ෂණ බලය වැඩිපුර ඇති වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒතර සීමාකාරී ඝර්ෂණ බලය අදාළ පෘෂ්ඨ දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒතර ගතික ඝර්ෂණ බලය වගේම තමයි මම උත්තර විස්තර කරන්න යන්නේ නැහැ දැන්. සමානුපාතික වෙනවා කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරා. ඊට පස්සේ සමානුපාතික නියතයක් වෙනවා කියන එක අපි කතා කරා. ඒතර සීමාකාරී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා. එතකොට මේ මම කිව්වේ දැන් ගතික ඝර්ෂණ සංගුණයකට අදාළ වීඩියෝ එක බලා ගන්න මේ ටික මේ එතකොට මම මේ සමානුපාතික නියතය ගැන කතා කරලා තියෙනවා. හරි. එතකොට FC සමානයි μs වතාවක් r. එතකොට F සමානයි μr නෙමෙයි ළමයි. ඒක හොඳට මතක තියාගන්න. FK සමානයි μr FC සමානයි μr. එතකොට මතක තියාගන්න මේ හොයන්න මොකක්ද? ඇති වෙන්න පෘෂ්ඨ දෙක අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. පෘෂ්ඨ දෙක අතර ඇති විය හැකි උපරිම ඝර්ෂණ බලය තමයි ළමයි අපි මේ F සමානයි μr දාලා හොයන්නේ. FC සමානයි μr දාලා. එතකොට මේ මෙතන එන සමානුපාතික නියතයට අපි නමක් කියනවා මොකද්ද ළමයි? පෘෂ්ඨ දෙක අතර මොකක් කියලාද කියන්නේ? ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලා කියනවා. ඔන්න ඔය සමානුපාතික නියතයට කියනවා පෘෂ්ඨ දෙක අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ඒතර මම ඔක අර්ථදැක්වීම ගැන ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ. හරිද? ගතික ඝර්ෂණ සංගුණකයම වගේම තමයි. එතකොට ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ අර්ථ දක්වලා තියෙන්නේ මොකද්ද? μs කියන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට දක්වන අනුපාතය. ඔය දෙන්න බෙදුවාම එන අගය තමයි පෘෂ්ඨ දෙක අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියන්නේ. ඕකට ඒකක හා මාන නැහැ. ගතික ඝර්ෂණ සංගුණකය වගේමයි. සුමට ස්පර්ශයක් තියෙනවා නම් ගතික ඝර්ෂණ සංගුණකය වගේම ස්ථිතික ඝර්ෂණ සංගුණකයක් බිඳුවයි. කියන්නේ සුමට ස්පර්ශයක් තියෙනවා නම් ඝර්ෂණ බලය ඇති වෙන්නේ නැහනේ. ඒකයි. එතකොට ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ ස්පර්ශිත පෘෂ්ඨ දෙකේ රළු බව පිළිබඳ මිනුමකි. ස්පර්ශිත පෘෂ්ඨ දෙකේ රළු බව පිළිබඳ මිනුමක් ස්ථිතික ඝර්ෂණ සංගුණකය. මෙන්න මෙහෙම එකක් තියෙනවා ළමයි. ඕක මම පස්සේ පැහැදිලි කරන්නම්. අර ප්‍රස්තාරයක් තියෙනවා. ඒක අන්තිමට පැහැදිලි කරන්නම්. දැනට ඕක කොහොම තියාගන්න. දැන් ඕනෑම පෘෂ්ඨ දෙකක් අතර ළමයි දැන් ඝර්ෂණ සංගුණක දෙකක් තියෙනවා.
මේ අත් දෙක ස්පර්ශ වෙලා තියෙනවා කියන හිතන්නකො මේ ඒතකොට මේ අත් දෙක අතර ගතික ඝර්ෂණ සංගුණකය කියලා එකක් තියෙනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලා එකක් තියෙනවා. ප්‍රැක්ටිකලි ගත්තාම ගතික ඝර්ෂණ සංගුණකය ටිකක් අඩුයි ස්ථිතික ඝර්ෂණ සංගුණකය අඩුයි වැඩි. හරිද? ඒකින්ද ගතික ඝර්ෂණ බලය F1 Fk සමානයි μk වතාවක් ආන්නේ. එන්න මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම ළමයි ගතික ඝර්ෂණ බලය හොයන්නේ කිව්වොත් ඒක හොයන්නේ F ගා කියලා දාන්නම් mu ගා වතාවක් r. ඒතකොට සීමාකාරී ඝර්ෂණ බලය Fc සමානයි mu s වතාවක් r. හරිද? සිංහලෙන් ලිව්වේ ඒක සිංහලෙන්ම ලියමු. කොහොමද එන්නේ? mu s වතාවක් r. එතකොට r නියතයි කියලා අපි ගත්තොත් ළමයි හරිද? එතකොට දැන් මේ දෙන්නා හරිද වෙනස්. මෙයා අඩුයි ගතික ඝර්ෂණ සංගුණකය අඩුයි ස්ථිතික ඝර්ෂණ සංගුණකය වැඩි. ඒකෙන් මොකද වෙන්නේ? මෙයා අඩු නම් මෙයාත් අඩුයි. ඒතකොට මෙයා අඩු එක්කෙනෙක් මෙයා වැඩි එක්කෙනෙක්. එහෙම එන්නේ. ඒක යෙදීම ළමයි මම ඉස්සරහට කතා කරනවා. ඒකද දැනට ඔක කොහොම තියාගන්න ඔහොම එකක් තියෙනවා. හරිද? ඊගාව එක තමයි ළමයි තලු තලයක් මත නිශ්චලව පවතින වස්තුවක්. තලු තලයක් මත නිශ්චලව පවතින වස්තුවක් චලිත කිරීම සඳහා යෙදිය යුතු බාහිර සපල බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි වෙන්න ඕන. දැන් ඔය කියන්නේ මොකද්ද? right. එතකොට දැන් වස්තුවක් තියලා තියෙනවා මෙහෙම තලයක් මත රතු පාට තලයක් මත කොළ පාට වස්තුවක් තියලා තියෙනවා. දැන් ළමයි මම ඉලක්කම් වලින් හදමුකෝ. අපි හිතමුකෝ මෙයා කිලෝග්‍රෑම් 8යි කියලා. මම ලේසියට ගන්නම් μs මේ දෙන්න අතර μs හරිද? අපි වෙන පාටකින් ලියමු. රම් පාටකින් ලියමු. right. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි කියලා ගමු. මේ පෘෂ්ඨ දෙක අතර මේ බිම කියලා හිතන්න බිමයි වස්තුවේ අතර μs සමානයි 0.5යි කියලා ගන්නම්කො මම ලේසියට. ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.5 කියලා දෙනවා. හරිද? එතකොට දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව දැන් අපි මේ රළු තිරස්තලයක් මත නිශ්චලව තියලා තියෙන්නේ. ඒකින්ද අභිලම්බ ප්‍රතික්‍රියාව මම ආයෙ හදලා පෙන්නන්නේ r සමානයි 80යි. එතකොට දැන් මං fc සමානයි mu s වතාවක් r කියන සමීකරණය දානවා. මං අගයන් ආදේශකටම දානවා. එතකොට එනවා නිව්ටන් 40යි කියලා එනවා. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 40යි කියලා එනවා. එතකොට මේ එන්නේ මොකද්ද? ඕක තමයි තේරුම් ගන්න. මේ එන්නේ මොකද්ද? මෙන්න මේ මොහොතේදී මේ දෙන්න අතර මේ පෘෂ්ඨ දෙක අතර ඇති වෙන්න පුළුවන් උපරිම ස්ථිතික ඝර්ෂණ බලය. දැන් වස්තුව මෙහෙම නිශ්චලව තියෙනවා. දැන් කවුරු හරි මෙයාව තල්ලු කරන්න හිතාගෙන කාවද වස්තුව තල්ලු කරන්න හිතාගෙන යොදනවා වස්තුව මත යොදනවා ළමයි නිව්ටන් 10ක බලයක්. දැන් වස්තුව චලිත වෙනවද? දැන් අනිවාර්යයෙන්ම නිව්ටන් 10ක බලයක් යෙදුවොත් චලිත වීම සඳහා පෙළඹීම තියෙන දකුණු පැත්තටනේ. චලිතයට පෙළඹීම තියෙන දකුණු පැත්තට. එතකොට මොකද වෙන්නේ? චලිතයට විරුද්ධව ඇති වෙනවා ඝර්ෂණ බලයක්. මම ටිකක් දිගට අඳින්නම් ලකුණු කරගෙන පැහැදිලි වෙන්න ඕනේ නේද? ඝර්ෂණ බලයක් මේ පැත්තට. දිගට අඳින්නේ මේක විශාලින් හින්දා නෙමෙයි ඈ. එහෙම සංකල්පකුත් තියෙනවා දෛසික විදියට නෙමෙයි ලකුණු කරන්න තියෙන නිකන් ඊතලයක්. එතකොට ඝර්ෂණ බලය තියෙනවා. දැන් මම අහන්නේ මේ වස්තුව චලිත වෙනවද? අපි දැන් මේ කෝණ වෙන්නේ නැහැ නේ සීමාකාරී. يعني සීමාකාරී ඝර්ෂණ බලය 40යි කියලා එනවා. වස්තුව චලිත වෙනවද? වස්තුව චලිත වෙන්නේ නැහැ. ඇයි? ඝර්ෂණ බලයට පුළුවන් නිව්ටන් 40 වෙනකන් අල්ලගෙන ඉන්න. ඝර්ෂණ බලය මොකද වෙන්නේ? එයා ඩග් ගාලා වැඩි වෙනවා නිව්ටන් 10ට. 10ට වැඩි වෙලා මොකද වෙන්නේ? වස්තුව සමතුලිතව තියෙනවා. දැන් අපි හිතමු ඝර්ෂණ බලය මං
හරිද? ඝර්ෂණ බලය බාහිර බලය මම නිව්ටන් 20 කරනවා. එතකොට මොකද වෙන්නේ? ඝර්ෂණ බලයට පුළුවන් නිව්ටන් 40 දක්වා අල්ලගෙන ඉන්න. එතකොට මොකද වෙන්නේ? ඝර්ෂණ බලයත් නිව්ටන් 20 වෙනවා. මම මේ බලය නිව්ටන් 30 කරනවා. එතකොට මොකද වෙන්නේ? ඝර්ෂණ බලයත් නිව්ටන් 30 වෙනවා. මම මේ යොදන බලය නිව්ටන් 40 කරනවා. එතකොට මොකද වෙන්නේ? ඝර්ෂණ බලයටත් පුළුවන් 40 දක්වා වැඩි වෙන්න. එයත් නතර කරන්නේ නැහැ වැඩේ. මොකද කරන්නේ? මම යොදන බලය 40 කරොත් මෙයත් 40 වෙනවා. හරිද? එතකොට මෙන්න මේ අවස්ථාව තමයි ළමයි අපි කියන්නේ සීමාකාරී අවස්ථාව. ඝර්ෂණ බලය වැඩි වෙලා චලිත වෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවට එනවා. ඊට වඩා ඝර්ෂණ බලය වැඩි කරොත් මොකද වෙන්නේ? සෝරි. ඊට වඩා මම යොදන බලය වැඩි කරොත් මම තව 41 කරොත් දැන් චලිත වෙන්න පටන් ගන්නවා. හරිද? දැන් චලිත වෙන්න පටන් ගන්නවා. එතකොට තියෙන මොන ඝර්ෂණ බලයද? එතකොට තියෙන ගතික ඝර්ෂණ බලය. දැන් ගතික ඝර්ෂණ බලය හොයනවා කොහොමද? Fk සමානයි මම මෙතනින් හොයන්නම්. Fk සමානයි μk වතාවක් r. දැන් ළමයි μs මම දුන්නානේ 0.5 කියලා. සාමාන්‍ය μk ගේ අගය වෙන්නේ දශම මම මේ නිකන් කියන්නේ 4යි 5යි 0.4යි ඔය වගේ අගයක්. කියන්නේ 0.5ට වඩා අඩු අගයක්. සාමාන්‍ය ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ එහෙම. එතකොට Fk සමානයි μk r කියලා දාපුවම එන්නේ මේ 40ට වඩා අඩු වගයක් එන්නේ. 40 කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය එක ඉන්න 40ට වඩා අඩුයි. කියන්නේ වස්තුව තල්ලු කරන්න ආරම්භ කරන්න නම් කොච්චර බලයක් යොදන්න ඕනද? ඒක තමයි අහන ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නේ මම කියන්නම්කෝ මෙතන. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් මෙන්න මේ ගාන දීලා කියනවා වස්තුව තල්ලු කිරීම සඳහා යෙදිය යුතු පීහි අගය කීයද? ඔක තමයි ප්‍රශ්නේ. මම මෙහෙම P කියලා බලයක් යොදනවා. මට ඔයගොල්ලෝ කියන්න වස්තුව තල්ලු කරන්න යොදන්න ඕනේ P ගේ අගය කීයද? යෙදිය යුතු අවම බලය සොයන්න කියලා ගානක් කියනවා. දැන් මේ ගාන. වස්තුව තල්ලු කිරීම සඳහා මෙන්න මේ අවස්ථාවේදී නිශ්චලව තියෙන වස්තුව තල්ලු කරන්න කියන්නේ චලිත තල්ලු කරන්න නෙමෙයි අත්‍තරම. චලිත කිරීමට යොදන්න ඕනේ අවම බලය කීයද? යොදන්න ඕනේ අවම බලය කීයද? නිව්ටන් 40යි කියලා කිව්වොත් ළමයි ඇත්තටම වැරදීනේ. නේ? දැන් මේ නිශ්චලව තියෙන වස්තුව මත නිව්ටන් 40ක බලයක් දුන්නොත් තල්ලු වෙනවද? තල්ලු වෙන්නේ නැහැ, චලිත වෙන්නේ නැහැ. එහෙනම් නිව්ටන් කොච්චරක බලයක්ද අපි යොදන්න ඕනේ? නිව්ටන් 41ක බලයක් දුන්නොත් චලිත වෙනවද? චලිත වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය 40යි. ඝර්ෂණ බලයට පුළුවන් 40 වෙනකන් අල්ලන් ඉන්න. ඊට වඩා වැඩි බලයක් දුන්නොත් චලිත වෙනවා. නිව්ටන් 50ක් දුන්නත් චලිත වෙනවා. නිව්ටන් 41ක් දුන්නත් චලිත වෙනවා. නිව්ටන් 46.1ක බලයක් දුන්නොත් මොකද වෙන්නේ? ඒත් වස්තුව චලිත වෙනවා. දැන් චලිත කිරීම සඳහා යෙදිය යුතු අවම බලය කීයද කියලානේ මම අහුවේ. 46.1 කියලා අපි කිව්වත් වැරදි නෑ. වැරදි නෑ කිව්වට ඇත්තටම වැරදි. ඇයි 40.01ක බලයක් දුන්නොත් චලිත වෙන්නේ නැද්ද? ඒත් චලිත වෙනවා. එතකොට 40.000 එකක නිව්ටන් බලයක් දුන්නොත් චලිත වෙන්නේ නැද්ද? චලිත වෙනවා. ඒ ඝර්ෂණ බලයට බෑනේ 40ට වඩා වැඩි වෙන්නේ. මෙච්චර බලයක් දුන්නත් චලිත වෙනවා. එතකොට ළමයි අපි මෙන්න මේ බිඳු ගාන අමතක කරලා අපි 40 විතරක් තමයි ගන්න. එන ඇත්තටම චලිත වෙන්න 40ට වඩා චුට්ටක් වැඩි වෙනවා. කොච්චර චුට්ටද කියලා හරියටම කියන්න බෑ. ඒතකොට ඒකින්ද ඒ චුට්ට නොසලකා හැරලා අපි 40ම කියලා තමයි කියන්නේ. ඒතකොට ඒකින්ද තමයි ඔය කියලා තියෙන්නේ ළමයි මොකද්ද? තලු තිරස් තලයක් මත නිශ්චලව පවතින වස්තුවක් චලිත කිරීම සඳහා යෙදිය යුතු බාහිර සඵල බලය. ඒතකොට මේ බාහිර සඵල බලය කියන එක අර මම කිව්වේ ඝර්ෂණ බලය අයින් කරාම මම ගණන් හදද්දී ආයෙ පැහැදිලි කරන්නම්. තල්ලු වෙන්න සඳහා තියෙන ඉතුරු බල ටික. හරිද? මොකද වෙන්න ඕනේ? සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි වෙන්න ඕනේ. ඇයි? සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ
ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බල. ඒතකොට අපි තල්ලු කරන්න යොදන බලය නිශ්චලව තියෙන වස්තුව තල්ලු කරන්න අපි යොදන සඵල බලය ඊට වඩා වැඩි වුණොත් තමයි චලිත වෙන්නේ. හරිද? ඒතකොට ළමයි ගොඩක් වෙලාවට විභාග ගියන්නේ චලිත කිරීම සඳහා යෙදිය යුතු අවම බලය. ඊට වඩා වෙනස් වෙව්වත් අහනවා මං කියන්නේ. අවම බලය කීයද කියලා අහනවනේ. එතකොට අපි ඒක සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි කියලා සලකනවා. හරි. එතකොට ගානක් තියෙනවා. අපි මේ ගණන් ටික දැන් ඊගාවට කතා කරමු. එතකොට ළමයි මේක ඉතුරු ගණන් ටික අපි මම වෙනම ඊගාව වීඩියෝ එකක් මේ රෙකෝඩින් එකක් දාන්නම් ඊගාව කොටස ගණන් හදන එක.